right අද දවසේ අපිට තියෙන්නේ ෆංගයි රාජධානිය ගැන කතා කරන්න. ෆංගයි රාජධානිය වෙනත් අපි කියනවා දිලීර රාජධානිය ගැන. එතකොට අපි කලින් දවසේ කතා කරා වලට මතක ඇති ජීවීන් වර්ගීකරණය ගත්තාම ජීවීන් වර්ගීකරණය පිළිබඳ දැනට පිළිගන්නා වර්ගීකරණය තමයි අධිරාජධානි තුනේ වර්ගීකරණය. ඒතකොට මෙන්න මේ අධිරාජධානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් කළ තියෙන්නේ කාල් උස් කියන විද්‍යාඥයා විසින්. තෝරේ වර්ගීකරණය යටතේ අපි කතා කරා ආකියා අධිරාජධානිය ගැන. ආකියා අධිරාජධානියේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි කටිය ප්‍රාග්නස්ටිකයි. ප්‍රාග්නස්ටිකයි කියන්නේ හේතුව තමයි සංවිධානයේ උනස්ටියක් නැහැ. හරිද? ඊට පස්සේ අපි කතා කරා මේ බැක්ටීරියා අධිරාජධානිය ගැන. බැක්ටීරියා අධිරාජධානිය ජීවීන් ගත්තාම යාලා සංවිධානයේ උනස්ටියක් නැහැ. එයාට සංවිධානයේ උනස්ටියක් නැති නිසා අපි හඳුන්වන්නේ ප්‍රාග්නස්ටිකයන් විදියට. ඊළඟට පුතේ අපි කතා කරා යූකැරියා අධිරාජධානිය ගැන. යූකැරියා අධිරාජධානිය ගත්තට පස්සේ යූකැරියා අධිරාජධානියට අයත් ජීවීන්ට සත්‍ය නෙස්ටියක් තියෙනවා. මෙන්න මේ නිසා යාලා සූනෙස්ටිකයන් විදිහට හඳුන්වනවා. සත්‍ය නෙස්ටිකයන් එහෙම නැත්නම් සූනෙස්ටිකයන් විදිහට හඳුන්වනවා. මෙයාලගේ මේ ලක්ෂණ පදනම් කරගෙන මේ යූකැරියා අධිරාජධානී ජීවීන් ප්‍රධාන රාජධානි වර්ග කරනවා පුතේ 4කට. හරිද? ප්‍රොටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ සහ ඇනිමාලියා විදියට. ඒතර එකකින් අපි ප්‍රොටිස්ටා අධිරාජධානී ගැන කතා කරා. ෆංගයි රාජධානිය ගැන අපි දැන් කතා කරන්න යන්නේ. ෆංගයි රාජධානිය ගැන මට හිතෙන කතා කරා අපිනේ. ඔව් අපිට එහෙනම් තියෙන ප්ලාන්ටේ රාජධානියනේ. අපි ප්ලාන්ටේ රාජධානිය. ප්ලාන්ටේ රාජධානිය කියලා කියන්නේ සියලුම බහුසෛලික ශාක අයත් වෙන්නේ මෙන්න මේ ප්ලාන්ටේ රාජධානියට. සියලුම බහුසෛලික ශාක වර්ග කරලා තියෙන්නේ මෙන්න මේ රාජධානියට. ඒතර සාමාන්‍යයෙන් පුතේ ශාක විශේෂ 2,87,000ක් විශේෂ මේ පමණ සංඛ්‍යාවක් තියෙනවා කියලා මේ විශ්වාස කරනවා. ශාක ගත්තට පස්සේ ශාක වල තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි බොහොමයක් ශාක වල තියෙනවා හරිතප්‍රද. හරිද? ඒ කියන්නේ ක්ලොරොෆිල් වර්ණක තියෙනවා. මෙන්න මේ හරිතප්‍රද වර්ණක තියෙන නිසා ශාක වලට සුවිශේෂී හැකියාවක් ලැබිලා තියෙනවා ආහාර නිෂ්පාදනය කරන්න. සූර්යාලෝකයේ සූර්ය ශක්තිය යොදාගෙන ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරි මේ ඊට අමතරව මේ ශාකවල තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි හොඳට මතක තියාගන්න ශාක සෛලවල තියෙනවා බොහොම ශාක සෛලවල තියෙනවා සෛල බිත්තියක්. හරිද? අන්නේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස්. ඔව්. ප්‍රධාන සංඝටකය තමයි සෙලියුලෝස්. එහෙම නැත්නම් හෙමි සෙලියුලෝස් පෙක්ටින් කියන රසායන ද්‍රව්‍ය තියෙනත් පුළුවන්. හරිද? ඒතකොට ශාක ගත්තට පස්සේ ශාක රාජධානියට නැත්නම් ප්ලාන්ටේ රාජධානියට ඇතුළත් වෙන සියලුම බහුසෛලික ශාක. හරිද? එයාට බොහොමයක් ශාක වලට හරිතප්‍රද වර්ණක එහෙම නැත්නම් අපි ක්ලොරොෆිල් වර්ණක තියෙන නිසා ආහාර නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා බොහොමයක් අය ස්වයංපෝෂී. ඒ වගේම සෛල බිත්තියේ මේ සෛලයේ තියෙන සෛල බිත්තියක් අන්නේ සෛල බිත්තිය හැදලා තියෙන්නේ ප්‍රධාන සංඝටකයේ සෙලියුලෝස් ඊට අමතරව හෙමි සෙලියුලෝස් පෙක්ටින් වගේ දේවලුත් තියෙනවා. හරි ඔය තමයි ප්‍රධාන වශයෙන් අපිට ප්ලාන්ටේ රාජධානියට ශාක වල දකින්න ලැබෙන ලක්ෂණ. ඊළඟට මෙන්න මේ ශාක ගත්තට පස්සේ පුතේ මේ ශාක රාජධානියට ශාක අපි ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරනවා අපුෂ්ප ශාක සහ සපුෂ්ප ශාක විදියට. හරිද? ඒතර මේ වර්ගීකරණය ගැන ඔයාලා පොඩි පන්ති වල ඉඳලා ඉගෙන ගන්න තියෙනවා අපුෂ්ප ශාක සපුෂ්ප ශාක. අපුෂ්ප ශාක කියලා කියන්නේ මොනවද? පුෂ්ප හට නොගන්නා ශාක නැත්නම් අපි කියනවා මල් සරලව ගොත් මල් පිපෙන්නේ නැති ශාක. පුෂ්ප හට නොගන්නා ශාක අපි හඳුන්වනවා අපුෂ්ප ශාක විදියට. සපුෂ්ප ශාක කියලා කියන්නේ පුෂ්ප හට ගන්නා ශාක. පුෂ්ප හට ගන්නා ශාක. එදිරි පුතේ මෙන්න මේ අපුෂ්ප ශාක ගැන අපි ඉස්සෙල්ලම කතා කළෙමු. අපුෂ්ප ශාක කියන්නේ මල් පිපෙන්නේ නැති ශාකනේ. හරිද? එතකොට මෙන්න මේ ශාක මේ සඳහා උදාහරණ මොනවද ඔයාලා දන්නේවා?
අපුෂ්ප ශාක වලට උදාහරණ. මඩු සයිප්‍රස් සල්වීනියා මඩු සයිප්‍රස් සැල්වීනියා very good. වෙන මීවන මීවන තව මඩු පාසි ඔව් මඩු කිව්වා පාසි ඊට පස්සේ දෙපොදින එප්‍රිලිපිස් කියලා තියෙනවා සෙලජිනෙල්ලා තියෙනවා පෝගනාටුම් තියෙනවා මාකැන්ටියා ඒ වගේ අපුෂ්ප ශාක ගණනාවක් තියෙනවා මේ ඒතර මෙන්න මේවායේ පුෂ්ප හට ගන්නෙ නැහැ හරිද හැබැයි මෙන්න මේ සමහර අපුෂ්ප ශාක තියෙන පුතේ පුෂ්ප හට නොගත්තට බීජ හට ගන්නවා. දැන් අපි දන්නවා ශාකයක ගෙඩියක් නැත්නම් ඵලයක් එහෙම නැත්නම් බීජයක් බවට පත් වෙන්නේ පුෂ්පය කියන කොටසනේ. නමුත් දැන් මේ කියන ශාකවල පුෂ්ප පිපුණ නැති වුණාට ඒ කියන්නේ අපුෂ්ප ශාක තියෙනවා මල් පිපෙන්නේ නැහැ. හැබැයි බීජ හැදෙනවා. හරිද? මල් පිපෙන්නේ නැති වුණාට බීජ හැදෙනවා. ඒතර මෙන්න මේ අනුව දැන් අපි අපුෂ්ප ශාක නැවත කොටස් දෙකකට වර්ග කරනවා බීජ හට නොගන්නා පුෂ්ප ශාක සහ බීජ හට ගන්නා පුෂ්ප ශාක. දැන් ඔයාලා හිතනවා ඇති කොහෙන්ද මේ බීජ ආවේ? දැන් මලක් නැතුව කොහොමද බීජ හටගත්තේ? ඒක පුතේ හටගන්නේ ඒ ශාකවල බීජාණු කියලා වර්ගයකින් තමයි හැදෙන්නේ. ඒතකොට මේ බීජවල විශේෂත්වයක් තියෙනවා. දැන් සාමාන්‍ය සපුෂ්ප ශාකවල හට ගන්නා බීජවලට වඩා අපුෂ්ප ශාකවල තියෙන විශේෂත්වය තමයි මේ බීජවල තියෙන විශේෂත්වය තමයි පලාවරණයක් නැහැ. හරිද? පලාවරණයක් නැහැ. අපි පලාවරණය කියලා කියන උදාහරණයක් ගමු මේ අඹ ගෙඩියක් ගත්තම අඹ බීජය පලාවරණකින් ආවරලා තියෙන්නේ. ඒකනේ අපි කන්නේ. නමුත් ඔය මේ බීජ හට ගන්නා අපුෂ්ප ශාකවල බීජ පලාවරණයකින් ආවරණය වෙලා නැහැ. බීජය විතරයි තියෙන්නේ. අන්න ඒ නිසා ඒ බීජ අපි විශේෂ නමකින් හඳුන්වනවා විවෘත බීජ කියලා. විවෘත කියන්නේ ඕපන් වෙලානේ තියෙන්නේ විවෘතයි. ආවරණලා නැහැ. ඒ නිසා විවෘත බීජ. නැත්නම් අපි මේ ශාක වලට කියනවා විවෘත බීජක ශාක කියලා බලමු. අනේ ශාක වර්ග මොනවද කියලා. අපි ඉස්සෙල්ලම බලමු බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. හරිද? බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. මේ ශාක වලින් ඔයාලා සමහර ශාක දැකලා ඇති. තව සමහර ශාක දැකලා නැතුව ඇති. බලන්නකෝ. දැන් ඔයාලට පේන්නේ මේ ඒ වගේ ශාක කීපයක්. මාකැන්ටියා, පොගනාටුම්, සෙලජිනෙල්ලා, නෙප්‍රොලිපිස්, සැල්වීනියා, ඇක්‍රොස්ටිකම්, ට්‍රයිනාරියා. හරිද? එතකොට ඕවට ඉතින් ඒ විවිධ අය විවිධ නම් පාවිච්චි කරනවා. ඒ විවිධ ප්‍රදේශවල විවිධ නම් පාවිච්චි කරනවා. ඉතින් නමුත් අපි විභාගෙට ලියනකොට ඔන්න ඔය නම් වලින් තමයි ලියන්න ඕනේ. ට්‍රයිනාරියා නම් බේඳුරු කියන නමෙන් හඳුන්වනවා. ඊට පස්සේ සැල්වීනියානේ පාසි කියලා කියන්නේ සාමාන්‍ය වැව් වල තියෙන පාසි සැල්වීනියා. ඊට අමතරව ඔය අනිත් ඒවා නම් වෙන විශේෂ නම් ඇති. නමුත් මේ ඒ නම් පිළිගන්නේ නැහැ. නිසා ඔය නම් මතක තියාගන්න. මීට අමතරව තවත් අපුෂ්ප ශාක තියෙනවද? මම මේ අහන ශාක ඔයාලා මට කියන්න අපුෂ්පද සපුෂ්පද කියලා. මේ කරපිංච අපුෂ්ප ශාක කරපිංච ශාලුක මට ඇහුනේ. සපුෂ්ප ශාක මල් පිපෙනව කරපිංච වල. ඔව් කරපිංච කියන්නේ සපුෂ්ප ශාකයක්. ඊට පස්සේ මේවා මොනවද මේ ක්‍රෝටන් දන්නවනේ අර විචිත්‍ර පාත්‍ර තියෙන්නේ. සපුෂ්ප ශාක ක්‍රෝටන් වල මල් පිපෙනවද? ඔව්. දැන් ගොඩක් අය හිතන් ඉන්නේ කරපිංචා දැන් ඒ වගේ ශාක වැඩි හැම වෙනක ඒවා මේ අපුෂ්ප කියන්නේ කරපිංච වල මල් පිපෙනවා.
මේ ඒ ශාකේ මල් පිපෙන්නේ යම් කාලයක් යනකොට පර්ණත වෙනවා. අන පර්ණත වුණාට පස්සේ මල් පිපෙනවා. ඊට පස්සේ ක්‍රෝටන් වලත් එහෙම උදේ. ක්‍රෝටන් වල ලොකු මල් පිපෙන්නේ නැහැ. චූටි මල් තමයි පිපෙන්නේ. මේ ගොඩාක් අය හිතන්නේ ක්‍රෝටන් කියලා කියන්නේ අපුෂ්ප ශාකයක් කියලා. නෑ ක්‍රෝටන් කියන්නේ සපුෂ්ප ශාකයක්. හරි. දැන් මේ කරපිංචා සහ ක්‍රෝටන් සපුෂ්ප ශාක වුණාට මඤ්ඤොක්ක අපුෂ්ප අපුෂ්පයි. මඤ්ඤොක්කා කියලා කියන්නේ සපුෂ්ප ශාකයක්. මඤ්ඤොක්ක වලත් මල් පිපෙනවා. හරිද? මඤ්ඤොක්ක වලත් මල් පිපෙනවා. ඒක සපුෂ්ප ශාකයක්. ඒකෙත් අර මල් පිපෙන්න කාලය, ඒ කියන්නේ මේ පොඩි සමහර ගොඩක් වෙලාට මල් පිපෙන කලින් ඒව ගලවනවනේ. හැබැයි ගොඩක් කාලයක් ගියාට පස්සේ ඒ මල් පිපෙනවා පුතේ. උණ මොකද හිතන්නේ? Bye. ඇහුන්නේ? Bye. සපුෂ්පයි. රනිදු ඔව් සර් රනිදු මාත් එක්ක කතා කරන්නව නේද? තරහ වෙලාද? නෑ සර් මේ උණ කියලා කියන්නේ පුතේ සපුෂ්ප ශාකයක්. හරිද? උණ වලත් මල් පිපෙනවා. හරි. එතකොට ඔය වගේ සමහර ශාක වර්ග හිතාගෙන ඉන්නේ මල් පිපෙන්නේ කියන්නේ අමනේ අපිට එච්චර දකින්න ලැබෙන්නේ නැහනේ. ඒ නිසා මේ ඒවා මල් පිපෙන්නේ නැති ශාක කියලා තමයි හිතාගෙන ඉන්නේ. හරි. ඒ නිසා ඒවා මේ සපුෂ්ප ශාක බව මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි මේ යමු ඔය අපි කතා කරේ අපුෂ්ප ශාක වලින් බීජ හට නොගන්නා පුෂ්ප ශාක ගැන. ඒ වගේම බීජ හට ගන්නා අපුෂ්ප ශාක තියෙනවා පුතේ මේ වර්ග කීපයක්. හරිද? බීජ හට ගන්නා අපුෂ්ප ශාක. බීජ හට ගන්නා අපුෂ්ප ශාක තමයි මඩු සහ ෆයිනස්. මේ ශාක ඔව් දැකලා ඇති ඔයාලා මඩු ෆයිනස් බලන්නකෝ. මේ දැන් කියයි නෑ අපි දැකලා නෑ කියලා. නමුත් ඔයාලා දැකලා තියෙනවා. ගොඩක් අය දැකලා තියෙනවා මේ මඩු සහ ෆයිනස්. ඔය තියෙන්නේ ෆයිනස්. හරිද? මේ තියෙන ෆයිනස් වල ඔය බීජය මේක පුතේ මේ ඔය බීජයමයි තියෙන්නේ. ඔක මේ පලාවරණකින් ආවරලා නැහැ. ඒ නිසා තමයි අපි ඔය ශාක විවෘත බීජක ශාක විදිහට හඳුන්වන්නේ. හරි. ඊට පස්සේ ඔය තියෙන මඩු. අපි සීකස් විදිහට හඳුන්වනවා. ඔක මේ සීනස් නෙවෙයි සීකස් හොඳේ. මේ සමහර අය ඔක සයිකස් කියලා ප්‍රොනවුන්ස් කරනවා. මේ ඔතන එන්න අකුර වැදලා තියෙන එක වැරද්දක්. සී අකුර එන්න ඕනි. මේ මෙන්න මේවා මඩු සහ ෆයිනස් මතක තියාගන්න. බීජ හට ගන්නා අපුෂ්ප ශාක. ඒ නිසා මේවා ඒ කියන්නේ මේ බීජ පලාවරණයකින් ආවරණය වෙලා නැති නිසා මේවා පුතේ අපි විවෘත බීජක ශාක විදිහට හඳුන්වනවා. විවෘත බීජක ශාක. ඔව් පුතේ දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා ගම්මිරිස් වල මල් පිපෙනවද කියලා. ගම්මිරිස් වල මල් පිපෙනවා පුතේ. ඔය ගම්මිරිස් ඔය මලෙන් තමයි මේ ගම්මිරිස් කරලක් හැදෙන්නේ. ඒ බීජ හැදෙන්නේ මලෙන්. ඒවා සපුෂ්ප ශාක. ගම්මිරිස් බුලත් වලත් හැදෙනවා. හරිද? හරි. අපි කතා කරේ බීජ හට ගන්නා සහ බීජ හට නොගන්නා අපුෂ්ප ශාක ගැන. ඒක හොඳට මතක තියාගන්න. අපුෂ්ප ශාකවල බීජ හටගන්නේ බීජාණු කියන වර්ගයකින්. එතන ලිංගික ප්‍රජනනයක් වෙන්නේ නැහැ. මේ පුෂ්ප පිපිලා පුෂ්ප මගින් මේ පුෂ්ප පරාගණයක් සිදු වෙන්නේ නැහැ. හරිද? බීජාණු වලින් තමයි මේ බීජ හටගන්නේ. right. අපි ළඟට යමු සපුෂ්ප ශාක වලට. සපුෂ්ප ශාක ගත්තට පස්සේ පුතේ මෙන්න මේ සපුෂ්ප ශාක කියලා කියන්නේ පුෂ්ප හට ගන්නා ශාක. හරිද? පුෂ්ප හට ගන්නා ශාක අපි හඳුන්වනවා සපුෂ්ප ශාක විදියට. සපුෂ්ප ශාක වල ප්‍රධාන ලිංගික ප්‍රජනක ව්‍යුහය තමයි බීජය.
සපුෂ්ප ශාකවල ප්‍රධාන ප්‍රජනක ව්‍යුහය තමයි මේ බීජ. ඒතර මෙන්න මේ පුෂ්පය මේ පුෂ්පයක ව්‍යුහය සම්බන්ධව ඒකේ ඔය ප්‍රජනන ක්‍රියාවලිය සම්බන්ධව අපිට ඊළඟ පාඩමේ තියෙනවා ජීව අඛණ්ඩතාවය. ඒ ජීව අඛණ්ඩතාවය පාඩමේ තමයි අපි මානව ප්‍රජනනය ඊට පස්සේ ශාකවල ප්‍රජනනය සම්බන්ධව කතා කරන්න තියෙනවා. අපි ඒ පාඩමේදී ඒ පිළිබඳව තොරතුරු කතා කරමු. හරි එතකොට පුතේ මෙන්න මේ සපුෂ්ප ශාක සඳහා උදාහරණ ඕනෑ තරම් වල දන්නවනේ. මල් පිපෙන ඕනම ශාකයක් අපිට ගන්න පුළුවන්. අඹ, පෝල්, රම්බුටන් ඊට පස්සේ වද, රෝස ඊට පස්සේ පේර, ජම්බු ඔය විදියට කොහොඹ, තේක, වෘන්ත, කෝස් මේ ඔය විදියට අතිවිශාල ශාක ප්‍රමාණයක් තියෙනවා පුෂ්ප හට ගන්න ශාක. ඊට මෙන්න මේ ශාකවල පුෂ්ප පරාගණයෙන් පස්සේ මේ පුෂ්ප පරාගණය වෙනවා කියලා කියන්නේ පුතේ පුෂ්පයක තියෙනවා ඔයාලා දන්නවා පුමාංගය සහ ජායාංග කියලා කොටස් තියෙනවා. පුමාංගය කියලා කියන්නේ පිරිමි ප්‍රජනක කොටස. ජායාංගය කියලා කියන්නේ ගැහැණු ප්‍රජනක කොටස. හරිද? මෙන්න මේ පුමාංගයේ කියන කොටස ගත්තාම ඒක හැදලා තියෙන රේණු සහ ඒ කියන්නේ රේණු වලින් ඒ කොටස අපි කියන්නේ ඒකේ මේ කලංකය සහ කීලය විදියට මේ පරාගදානය සහ සූත්‍රිකා විදියට කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ජායාංගය ගත්තාට පස්සේ ජායාංගය හැදලා තියෙන කලංකය, කීලය සහ ඩිම්බ කෝෂය කියන ප්‍රධාන කොටස් තුනෙන්. ඒකට පුමාංගයේ ඔය පරාගදානිය ඇතුලේ තියෙනවා පරාග සෛල. පර්ණත පරාග සෛලයක් කියන්නේ ඒ පරාග සෛල පර්ණත වුණාට පස්සේ පරාගදානිය පුපුරලා ඒ පරාග සෛල එළියට එනවා. හරිද? ඒ පරාග සෛල ගිහිල්ලා ඒ පුෂ්පේම හෝ එහෙම නැත්නම් ඒ විශේෂයෙන්ම වෙනත් පුෂ්පේ කලංකේ මත තැන්පත් වුණාට පස්සේ ඒ පුෂ්පයේ මේ පරාගය මේ පරාග සෛලය පුෂ්පයක කලංකේ මත තමයි තැන්පත් වෙන ওই ක්‍රියාවල තමයි අපි කියන්නේ පරාගණය කියලා. එතනින් පස්සේ ඒ පරාග සෛලය කීලය ඔස්සේ ලිම්බ කෝෂය දක්වා පෙරවහගේ ගමන් කරනවා. පෙරවහ වෙලා පෙරවහගේ ගමන් කරලා අන්න එතනදී සංසේචනයේ ක්‍රියාවලිය වෙනවා. හරිද? පරාග සෛල සහ ඩිම්බ සෛල එකතු වෙනවා. අන්න පුෂ්පේ පරාගණයෙන් පස්සේ ඒ පුෂ්පයේ මුතේ ඵලයක් බවට පත් වෙනවා. හරිද? පුෂ්පේ ඵලයක් බවට පත් වෙනවා. මේ නිසා ඒ පුෂ්පය තුල ඒ කියන්නේ පුෂ්පය මේ ඵලයක් බවට පත් වෙනකොට ඩිම්බ කෝෂය තමයි ඵලය බවට පත් වෙන්නේ. ඊට පස්සේ සංසේචිත ඩිම්බ සෛල බීජ බවට පත් වෙනවා. ඊට පස්සේ ඩිම්බාවරණය පලාවරණය බවට පත් වෙනවා. වගේ වෙනස්කම් සිදු වෙනවා. ඒතර ඔන්න ඔය විදිහට බීජ හට ගන්නවා. හරිද? පුෂ්ප පරාගණයෙන් පස්සේ තමයි සපුෂ්ප ශාකවල පුෂ්ප පරාගණයෙන් පස්සේ තමයි මේ පලහ බීජ ඇති වෙන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ ඇතිවන බීජවල ස්වභාවය අනුව ඒ කියන්නේ සපුෂ්ප ශාක වල හට ගන්නා බීජ වල ස්වභාවය ගත්තාම ඒ බීජ පල ආවරණකින් ආවරණය වෙලා තියෙන්නේ. හරිද? අන්න ඒ නිසා අපි මේවා හඳුන්වනවා ආවුත බීජක ශාක විදියට. පල ආවරණයකින් ආවරණය වෙලා තියෙන නිසා අපි ඒවා හඳුන්වනවා ආවුත බීජක ශාක විදියට. හරිද? හරි. ඊතර පුතේ මේ මෙන්න මේ ආවුත බීජක ශාක වල බීජයේ ස්වභාවය අනුව මේවා ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරනවා. ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක. හරිද? ඒක බීජපත්‍රී ශාකයි ද්විබීජපත්‍රී ශාකයි. ඒක බීජපත්‍රී ශාක කියලා කියන්නේ බීජයේ බීජපත්‍ර එකයි නම් තියෙන්නේ. ඒවා අපි හඳුන්වන්නේ ඒක බීජපත්‍රී ශාක විදියට. බීජයේ බීජපත්‍ර දෙකක් තියෙනවා නම් ඒක අපි හඳුන්වනවා ඒවා හඳුන්වනවා අපි ද්විබීජපත්‍රී ශාක විදියට. හරිද? බීජපත්‍ර එකයි නම් ඒක බීජපත්‍රී ශාක. බීජපත්‍ර දෙකක් තියෙනවා නම් ඒවා අපි හඳුන්වන්නේ ද්විබීජපත්‍රී ශාක විදියට. හරි. එතකොට මේ බීජයක තියෙන බීජපත්‍ර සංඛ්‍යාව අපිට හොයාගන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි බීජයේ පෙරෝහණය වන අවස්ථාව. බීජයේ පැලවෙන අවස්ථාව ගත්තාම බීජයේ පැලවෙන අවස්ථාවේදී ඔය
බීජ පත්‍ර සංඛ්‍යාව ඉතා හොඳින් බලා ගන්න පුළුවන්. හරිද? ඒක බලා ගන්න පුතේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ දැන් අපි ගමු ඔය මෑ බෝංචි කජු වගේ බීජයක් ඔයාලා දැකලා තියෙන සියඹලායි වගේ සාමාන්‍ය නිකන් පොළොවට යන ওই බීජ පැලවෙනවනේ. පැලවෙනකොට බීජ පත්‍ර දෙක තමයි ඉස්සෙල්ලා පොළොවෙන් උඩට එන්නේ. හරිද? ඒක ඒ බීජ පත්‍ර දෙක වෙන් වෙලා තමයි බීජ අංකුරය ඉහළට ගමන් කරන්නේ. ඉහළට එන්නේ. නමුත් මේ ඒක බීජ පත්‍රයේ ශාකවල ඒ විදිහට බීජ පත්‍ර පොළොවෙන් උඩට එන්නේ නැහැ. දැන් හිතන්නකෝ V ඇටයක්. V ඇටයක් පැලවෙනකොට අර කඩල ඊට පස්සේ කජු සියඹලා වගේ බීජ පත්‍ර දෙක උඩට එන්නේ නැහැ. පොළොවෙන් උඩට ඇවිල්ලා මෙහෙම දෙපැත්තට වෙන් වෙලා නැහැ. කොටස් දෙක පියලි වලට වෙන් වෙන්නේ නැහැ. හරිද? දැන් ඔය මේ V ඊට පස්සේ පොල් වගේ හිතන්නකෝ පොල් මේ පොල් ගෙඩියක් අපි ඉඳුවා මේක පැලවෙනකොට පොල් ගෙඩිය දෙබා වෙලා උඩට එන්නේ නැහනේ. හරිද? එතකොට ඒවා මේ බීජ පත්‍රයේ විතරයි පොළොවෙන් ඉහළට එන්නේ. તો මෙන්න මේ විදිහට බීජ පත්‍ර එකක් තියෙනවා නම් ඒවා අපි හඳුන්වන්නේ ඒක බීජ පත්‍රයේ ශාක විදිහට. බීජ පත්‍ර කීපයක් තියෙනවා නම් කෙමිස්ට්‍රි දෙකක් තියෙනවා නම් ඒවා අපි හඳුන්වනවා ද්විබීජ පත්‍රයේ ශාක විදිහට. ඒක බීජ පත්‍රයේ ශාක සඳහා උදාහරණ තමයි පොල්, පුවක්, තල්, කිතුල්, බඩඉරිඟු, ගොයම්. හරිද? පොල්, පුවක්, තල්, කිතුල්, බඩඉරිඟු, ගොයම් වගේ ශාක අයත් වෙන පුතේ ඒක බීජ පත්‍රයේ ශාක වලට. තව තෘණ වර්ග තියෙනවා. සාමාන්‍ය උණ වගේ ශාක අයත් වෙන්නේ ඒක බීජ පත්‍රයේ ශාක ගණයට. හරිද? ඒ හැරෙන්නට තියෙන අනිකුත් ශාක බොහොමයක් ශාක අයත් වෙන්නේ ද්විබීජ පත්‍රයේ ශාක ගණයට. ඒ කියන්නේ අඹ, peer, rambutan, ඊට පස්සේ කොහොඹ, සියඹලා, කොස් ඔය වගේ ගොඩක් ශාක අයත් වෙන්නේ මේ ද්විබීජ පත්‍රයේ ශාක ගණයට. ඒතකොට මෙන්න මේ ඒක බීජ පත්‍රයේ ශාක සහ මේ ද්විබීජ පත්‍රයේ ශාක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා බලමු. මම ඉස්සෙල්ලා කියනවා ඒක බීජ පත්‍රයේ ශාක ඊට පස්සේ ගන්නම් ද්විබීජ පත්‍රයේ ශාක. ඒක බීජ පත්‍රයේ ශාක පොඩ්ඩක් තියෙනවා මේකේ වගුවක් තියෙන මේ වගුව බලනවා අපි කතා කරමු. හරි ඔය පේරිමුතේ ඒක බීජ පත්‍රයේ ශාක සහ ද්විබීජ පත්‍රයේ ශාක අතර දකින්න ලැබෙන වෙනස්කම්. ඒක බීජ පත්‍රයේ ශාක සහ මේ ද්විබීජ පත්‍රයේ ශාක අතර දකින්න ලැබෙන එක වෙනස්කමක් තමයි ඒක බීජ පත්‍රයේ ශාක වල බීජේ එක් බීජ පත්‍රයයි තියෙන්නේ. නමුත් ද්විබීජ පත්‍රයේ ශාක වල බීජේ බීජ පත්‍ර දෙකක් තියෙනවා. ඊළඟට ඒක බීජ පත්‍රයේ ශාක වල ගොඩක් වෙලාවට කඳ ශාක නෙවෙලා නැහැ. බලන්න පොල්, පුවක්, තල්, කිතුල්, බඩඉරිඟු, ගොයම් මේ වගේ ශාකවල කඳ අතු බෙදෙන්නේ නැහැනේ. නමුත් ද්විබීජ පත්‍රයේ ශාක බොහෝ වෙලාවට කඳ අතු බෙදෙනවා. අඹ, ඊට පස්සේ කොස්, peer, තක්කාලි, වම්බටු, මිරිස්, ඊටු මේ වගේ ශාකවල කඳ අතු බෙදෙනවානේ. බොහෝ වෙලාවට ශාකයේ කඳ අතු බෙදෙනවා. ඊට පස්සේ ඒක බීජ පත්‍රයේ ශාක වල තියෙන පුතේ තන්තු මූල පද්ධතියක්. මුදුන් මුලක් නැහැ. තන්තු මූල පද්ධතියක් තමයි තියෙන්නේ. හැබැයි ද්විබීජ පත්‍රයේ ශාක වල තියෙනවා මේ මුදුන් මුලක්. ඒතොර මේ මුදුන් මුලෙන් හට ගන්නවා ශාකා මුල්. අනේ මුදුන් මුලෙන් හට ගන්නා ශාකා මුල් අපි හඳුන්වන්නේ පාර්ශ්වික මුල් විදියට. හරිද? පාර්ශ්වික මුල්. ඊළඟට ඒක බීජ පත්‍රයේ ශාක වලට තියෙන්නේ නාට්‍ය වින්‍යාසය ගත්තට පස්සේ සමාන්තර නාට්‍ය වින්‍යාසයක්. මේ සමාන්තර නාට්‍ය වින්‍යාසය මේ ඔයාලා දැකලා ඇති. ඒ කියන්නේ පුතේ මේ ඔය පොල් මේ පත්‍රිකාවක් ගත්තට පස්සේ මේ පොල් පත්‍රය කියන්නේ සම්පූර්ණ පොල් අතරනේ. මේ පොල් පත්‍රිකාවක අපිට දකින්න පුළුවන් ඉරටුව තමයි ප්‍රධාන නාරටිය. හරිද? ඒ ඉරටුව මේ පත්‍රිකාව දිගේ ඉරටුවට සමාන්තරව තවත් කියලා තියෙනවා ශාකා නාරටි. හරිද?
ප්‍රධාන නාරයට සමාන්තරව තමයි ශාඛා නාරට ගමන් කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා අපි ඒක හඳුන්වන්නේ සමාන්තර නාට්‍ය වින්‍යාසයක් කියලා. හැබැයි අපි ගමු මේ කොස් වගේ ශාක පත්‍රයක් අඹ හරි කොස් හරි ඒ වගේ ශාක පත්‍රයක පුතේ මේ ඒ වගේ ශාක පත්‍රයක ප්‍රධාන නාට්‍යය තියෙනවා. ඒ ප්‍රධාන නාට්‍යයට මේ සමාන්තරව තමයි මේ ප්‍රධාන නාට්‍යයෙන් ශාකා නාට්‍ය විහිදලා ගිහිල්ලා නිකන් ජාලයක් විදිහට මකුළු දැලක් විදිහට මුළු ශාක පත්‍රය පුරා විහිදලා තියෙනවා. හරිද? අන්නේ නාට්‍ය වින්‍යාසය අපි හඳුන්වන්නේ ජාලාභ නාට්‍ය වින්‍යාසයේ විදිහට. හරි ඒ අනුව මතක තියාගන්න මේ ඒක බීජපත්‍රයේ ශාක වලට තියෙන සමාන්තර නාට්‍ය වින්‍යාසයක් ද්විබීජපත්‍රයේ ශාක වලට තියෙන ජාලාභ නාට්‍ය වින්‍යාසයක්. හරිද? ඒතර මේකේ දකින්න පුළුවන් තවත් ලක්ෂණයක් තමයි මේ වෙනස්කමක් තමයි ඒක බීජපත්‍රයේ ශාක වල හටගන්නේ ත්‍රි අංකී පුෂ්ප. මොනවද මේ ත්‍රි අංකී පුෂ්ප කියලා කියන්නේ? ත්‍රි අංකී පුෂ්ප කවුද දන්නේ ත්‍රි අංකී පුෂ්ප ගැන? එක මලක ත්‍රි අංකී පුෂ්ප ගැන කවුරුවත් දන්නේ නැද්ද? පෙති තුනක් තියෙනවා. ශෂිනී නිකේෂා ත්‍රි අංකී පුෂ්ප කියන්නේ මොනවද පුතේ? තීන පුෂ්ප ඒක දන්නේ නැද්ද කවුරුවක්වත්? චාලුක දිනවසට ඇහෙන්නේ නැද්ද? ත්‍රි අංකී පුෂ්ප කියලා කියන්නේ පුතේ පෙති 3 හෝ 3 ගුණාකාර. ඒ කියන්නේ මල් වල පෙති තියෙන්නේ 3 හෝ 3 ගුණාකාර මේ සංඛ්‍යා වලින්. ඒ කියන්නේ 3 6 9 ඒ විදිහට මේ පෙති 3 හෝ 3 ගුණාකාර වලින් තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපිව ත්‍රි අංකී පුෂ්ප විදිහට හඳුන්වනවා. ඊට පස්සේ ද්විබීජපත්‍රයේ ශාක ගත්තට පස්සේ ද්විබීජපත්‍රයේ ශාකවල පෙති තියෙනවා පුතේ 4. එහෙම නැත්නම් ඒ කියන්නේ අපි කියන චතුරාංක හෝ පංචාංක පුෂ්ප දරයි. චතුරාංක එහෙම නැත්නම් පංචාංක පුෂ්ප දරනවා. ඒ කියන්නේ පෙති 4 එහෙම නැත්නම් 4 ගුණාකාර. එහෙම නැත්නම් 5 ගුණාකාර. 4 ගුණාකාර 5 ගුණාකාර දන්නෝනේ 4 ගුණාකාර 4 8 12 16 20 ඒ විදිහට 5 ගුණාකාර 5 10 15 20 25 ඒතර වලට පරිසරයේ තියෙන මල් පුෂ්ප ගත්තට පස්සේ පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඒක බීජපත්‍රයේ ශාකවල පෙති 3 හෝ 3 ගුණාකාර තියෙනවා. ද්විබීජපත්‍රයේ ශාකවල පෙති 4 ගුණාකාර එහෙම නැත්නම් 5 ගුණාකාර වලින් පිළිලා තියෙනවා. ඊළඟට ඒක බීජපත්‍රයේ ශාකවල ද්විතීක වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. නමුත් ද්විබීජපත්‍රයේ ශාකවල ද්විතීක වර්ධනයක් සිදු වෙනවා. ඒ ද්විතීක වර්ධනය නිසා තමයි අරටුව කියන කොටස හදෙන්නේ. දැන් ඔය ද්විබීජපත්‍රයේ ශාකවල පැහැදිලිව මේ අරටුවක් දකින්න පුළුවන්. ඊළඟට ඒක බීජපත්‍රයේ ශාක ගත්තට පස්සේ මුතේ ඒක බීජපත්‍රයේ ශාකවල සෑම තැනම කඳ ඒකාකාරී ස්වභාවයක් ගන්නවා. එකම මහතකින් යුක්තයි. අපි යමුනේ පුවක් ගහක් ගත්තොත් පුවක් වල පහළම කොටසයි ඉහළම කොටසද ලොකු වෙනසක් නැහැ. පොල් ගහගත් එහෙමයි. නමුත් ද්විබීජපත්‍රයේ ශාකවල එහෙම නැහැ. කඳේ පාදස්ස කියන මූල කොටස ගොඩක් මහතයි. අග කොටස ටිකක් සිහින් ස්වභාවයක් ගන්නවා. හරි. ඔන්න ඔය කියන වෙනස්කම් තමයි අපිට ඒක බීජපත්‍රයේ ශාක සහ ද්විබීජපත්‍රයේ ශාක අතර වෙනස්කම් විදියට ගන්න තියෙන්නේ.
හරි. ඒතර ඔතනින් පුතේ ශාක රාජධානියත් අවසానයි. අපිට ඊළඟට යන්න තියෙන්නේ සත්ත්ව රාජධානියට. මේ දැන් ශාක රාජධානිය ගැන අපි ගොඩක් දේවල් කතා කරානේ. මෙන්න මේ ශාක රාජධානිය ගැන ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. අවස්ථාව ලැබෙනවා. මොනවද තියෙන ගැටලු? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හොඳේ. සර් වියති ශාක මොනවා කියලා කේශානි මේකෙන් ආවරණය වී ඇති ඵල මොනවා කියලා හඳුන්වන්නේ? කේශානි පුතේ පොඩ්ඩක් ඉන්න. ඔයා කියප එක හයි අහන පුතේ මට අහුන්නේ නැහැ. ඵල ආවරණයකින් ආවරණය වී ඇති මොකද පුතේ ඵල ආවරණය කේශානි ආයෙ පාරක් අහන ප්‍රශ්නේ මට කොටස හැමනේ ඵල ආවරණය කියන වචනේ ඇහුණා. ඇති ඵල හඳුන්වන්නම ඵල ආවරණයක් තියෙනවා. ඒවා අපි හඳුනන්නේ පුතේ ආවුත බීජක ශාක. ආවුත බීජක ශාක. ඒ කියන්නේ සපුෂ්ප ශාක ඕනම සපුෂ්ප ශාකයක ඵල ආවරණයක් තියෙනවා. බීජ හට ගන්නවා නම් අනිවාර්යෙන් ඵල ආවරණයක් තියෙනවා. ඒතකොට සියලුම අපිට ගෝ සියලුම සපුෂ්ප ශාක මේ වල බීජ ඵල ආවරණයක් තියෙනවා. ඒක හරි. හරිද? ඒවා අපි හඳුනන්නේ ආවුත බීජක ශාක. ආවුත ඒ කියන්නේ ආවරණලා තියෙනවනේ. ඒ නිසා ආවුත බීජක ශාක විදිහට තමයි හඳුන්වන්නේ. සර් පරාගණය කියන එක ටිකක් ආයි කියලා ඔව් පරාගණය ගැන පුතේ අපි දීර්ඝ වශයෙන් කතා කරනවා ඊළඟ පාඩමේදී. මම දැනට පොඩි සරලව පැහැදිලි කිරීමක් තමයි කරේ. අපිට ඔය 14 වෙනි පාඩමේ ජීවි අඛණ්ඩතාවය ගැන ඔය සම්පූර්ණ විස්තරයක් තියෙනවා. පරාගණය ගැන මම නැවත සරල එහෙනම් දැනට සරල විස්තරයක් කරන්නම්. පරාගණයේදී වෙන්නේ පුෂ්පයක තියෙනවා සාමාන්‍යයෙන් ජායාංගය සහ පූමාංග කියලා කොටස් දෙකක්. හරිද? ප්‍රජනන කොටස් දෙක පූමාංග කියලා කියන්නේ පිරිමි කොටස, ජායාංග කියලා කියන්නේ ගැහැණු කොටස. පූමාංගය හැදලා තියෙන්නේ පරාගදානිය සහ සූත්‍රිකාව කියන කොටස් දෙකකින්. ජායාංගය හැදලා තියෙන්නේ කලංකය, කීලය සහ ඩිම්බ කෝෂය කියන කොටස් තුනෙන්. එතකොට මේ පරාගණයේදී වෙන්නේ අර පරාගදානියක තියෙන පර්ණත එක පරාගදානියක් පර්ණත වුණාට පස්සේ ඒක පුපුරලා පරාග සෛල එළියට එනවා. අනේ පරාග සෛල එම පුෂ්පේම හෝ නැත්නම් එම විශේෂයෙන්ම පුෂ්පයක කලංකයේ මත තැන්පත් වීම තමයි අපි හඳුන්වන්නේ පරාගණයේ විදියට. හරිද? ඒ ගැන එච්චර ගැඹුරින් හිතන්න යන්න අවශ්‍ය නැහැ. මොකද අපිට ඊළඟ පාඩමේදී දැන් අපි ඉතා ඉක්මනින් අපිට මේ පාඩම පටන් ගන්න පුළුවන්. මේ තව දින කිහිපයකින් ඒකේ සම්පූර්ණ විස්තර තියෙනවා. හොඳේ. ඔය පරාගණයේ ආකාර දෙකක් තියෙනවා. ඒ ගැන අපි ඒ පාඩමේදී කතා කරමු. ඕකේ විස්තර ගැන. තව ගැටලු තියෙනවද? සර් ත්‍රිඅංකී පුෂ්පවලට උදාහරණ නැද්ද? ඒ කියන්නේ පුතේ ඒක බීජපත්‍රී ශාකනේ. ඒක බීජපත්‍රී ශාක වලට අපිට ගන්න පුළුවන් පොල්, පුවක්, තල්, කිතුල්, බඩිරිඟු, ගොයම්. හරිද? දැන් ඔය අපිට සාමාන්‍යයෙන් ඕක මේ පොල් මලක පෙච්චි ගණන් කරගන්න අමාරුයිනේ. හැබැයි අර පොල් ගෙඩියේ මේ අපි කියන අර පොල් ගෙඩිය කැඩුවාම අත කුරුම් බැටරි එකකට අර උඩ තියෙන්නේ මේ කොටස් ටිකක් ගලවන්න පුළුවන් කොටස් ටිකක් තියෙන්නේ. අන්න ඒ වගේ එක ගණන් කරලා බලන්නකෝ අහුණාට පස්සේ දැන් ඊට පස්සේ පොල් ගහකින් ඒක අර මේ පණිපත්‍රනේ තියෙන්නේ. ඒකේ ඒ පෙති ගාන ඒ කියන්නේ අර තියෙන කොටස් ගාන ගලවලා බලන්න. එතකොට ඒක අනිවාර්යෙන් මේ තුනේ ගුණාකාර වලින් තමයි තියෙන්නේ. පොල්, පුවක්, තල්, කිතුල්, බඩිරිඟු, ගොයම්. ඔය කියන මල් වල හැබැයි ඉතින් පෙති ගණන් කරන්න අමාරුයි. මේ නමුත් අර වගේ අර පොල් ගෙඩිය අර කොටස දන්නව නේද? මේ සම්බන්ධ වෙන්නේ. අනේ එතන ඒ කැලේ තියෙන කොටස් ගණන් කරන්න. ඒ ගණන් කරාම ඒකේ තුන අනිවාර්යෙන් තුනේ ගුණාකාර වලින් තමයි එන්නේ. හරි. තව ගැටලු තියෙනවද? right. එහෙමනම් අපි යමු ඊළඟ රාජධානියට. ඒතොර යුගරියා අධිරාජධානියේ රාජධානි හතරෙන් දැන් තුනක් අපි කතා කරා. ඉස්සෙල්ම කතා කරා ප්‍රොරිස්ටා රාජධානිය ගැන, ෆංගයි රාජධානිය ගැන කතා කරා, ඊළඟට ප්ලාන්ටේ රාජධානිය ගැන කතා කරා. ඒකට ඊළඟට දැන් අපි
කතා කරන්න යන අවසාන රාජධානිය තමයි ඇනිමාලියා රාජධානිය. නැත්නම් අපි කියනවා සත්ව රාජධානිය. එතකොට මෙන්න මේ සත්ව රාජධානිය ගත්තට පස්සේ පුතේ මේ සත්ව රාජධානියට අයත් වෙන්නේ සියලුම බහුසෛලික සතුන්. සියලුම බහුසෛලික සතුන් මෙන්න මේ සත්ව රාජධානියට තමයි අයත් වෙන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ සත්ව විශේෂ මේ 12,60,000ක් විතර 12,60,000ක් විතර ඉන්නවා කියලා මේ අනුමාන කරනවා. හරි 12,60,000ක් විතර ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් සමහර ඉන්න පුතේ සතුන් තාම හඳුනා නොගත් අයත් ඉන්නවා. ඒ කියන්නේ සතුන් විතරක් නෙවෙයි ශාකත් දැන් ලෝකේ හඳුනා නොගත් ඒවා ගොඩක් තියෙන පුළුවන්. හරි මේ ඒතර මෙන්න මේ සතුන් ගත්තට පස්සේ සතුන්ගේ තවත් තියෙන ලක්ෂණයක් තමයි සතුන්ට ආහාර නිෂ්පාදනය කරගන්න බෑ. එයාලා ඒ නිසා අපි හඳුන්වන විෂම පෝෂණ විදියට. ස්වයන් පෝෂණ මත ඍජුව හෝ වක්‍රව යැපීම තමයි වෙන්නේ. ඒ නිසා විෂම පෝෂණ විදියට හඳුන්වනවා. මෙන්න මේ සතුන් ගත්තාම සතුන් ප්‍රධාන වශයෙන් හොඳ වැඩ පෙළක් තිබීම හෝ නොතිබීම පදනම් කරගෙන අපි අර ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරනවා. පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන්. හරිද? පෘෂ්ඨ වංශීන් කියලා කියන්නේ හොඳ වැඩ පෙළක් තියෙන අය නැත්නම් කෂේරුවක් තියෙන අය. අපෘෂ්ඨ වංශීන් කියලා කියන්නේ හොඳ වැඩ පෙළක් නැති. එහෙම නැත්නම් කෂේරුවක් නැති අය. අපෘෂ්ඨ වංශීන් ගත්තාම අපෘෂ්ඨ වංශීන්ගේ පොදු ලක්ෂණ පදනම් කරගෙන එයාලා ප්‍රධාන කාණ්ඩ කීපයකට වර්ග කරනවා. පුතේ මේ අපි කතා කරන මේ වර්ගීකරණය ගත්තා මම ඔයාලට කලිනුත් කිව්වනේ. මේක ඇවිල්ලා මේ අර අපි 9 දී කතා කරනෝනේ පරිණාමික ක්‍රියාවලිය. අන්නේ පරිණාමික ක්‍රියාවලියේදී ඔය ජෛව රසායනික පරිණාමවාදයෙන් කියවෙනවනේ පළමු ජීවී සෛලය සාගරයේ ඇති වෙනවා. ඊට පස්සේ ඒක ඒකසෛලික බැක්ටීරියා. ඒක ප්‍රාක් සෛලය තමයි ඇති වෙන්නේ. ඒක ඒකසෛලික බැක්ටීරියා හැදෙනවා. ඒ බැක්ටීරියා ඊට පස්සේ ඇල්ගී ආකාර බවට පත් වෙනවා. ඇල්ගී වලින් ශාක රාජධානිය. ඒ කියන්නේ ඉස්සෙල්ලම හැදෙන්නේ ඔය අපුෂ්ප ශාක වගේ දේවල්. ඒවා කියන්නේ ජලජ පරිසරවල තමයි හැදෙන්නේ. ඊට පස්සේ සපුෂ්ප ශාක වලින් දියුණු ශාක ටික ටික තමයි ඉස්සරහට යන්නේ පරිණාමයේදී. දැන් මේකත් එහෙමයි. බලන්න මේ හරි අපූර්ව මේ පාඩමක් මේකත් හරි මේකේ බලන්න දැන් ටිකෙන් ටික ජීවීන්ගේ අර අපි පරිණාමය කියලා කියන්නේ මේ ආරම්භක සරල ජීවියෙකුගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමික විකාශනය වීමනේ. දැන් බලන්න දැන් අපි මේ කතා කරනකොට ටික ටික ක්‍රමිකව වෙනස් වෙනවා. තියෙන ලක්ෂණ ටික ටික දියුණු වෙලා කියන්නේ මේ තියෙන ඉන්න අයගෙන් අලුත් විශේෂ ඇති වෙලා ඒ තියෙන ලක්ෂණ දියුණු වීගෙන ඉස්සරහට යනවා. හරි ලස්සනයි. දැන් අපි සලකන්නේ මේ සත්ත්ව ලෝකේ පළමුවෙන්ම සම්භව වෙච්ච සත්ව ආකාරයේ විදිහට අපි සලකන්නේ සත්ව කාණ්ඩ විදිහට අපි සලකන්නේ අපෘෂ්ඨ වංශී කාණ්ඩයක් වන නිඩාරියා. නැත්නම් අපි කියමු සීලෙන්ට රේටා කියලා. ඒ කියන්නේ අපෘෂ්ඨ වංශීන් කියලා කියන්නේ කොඳුයට පෙලක් නැති අයනේ. මෙන්න මේ කොඳුයට පෙලක් නැති ජීවීන් තමයි නැති සතුන් තමයි අපි ප්‍රධාන කාණ්ඩ කීපෙට වර්ග කරන්නේ. හරිද? ප්‍රධාන කාණ්ඩ ඔයාලට තියෙන 5යි නමුත් ඊට වඩා තියෙනවා. හරිද? ඒ ලෙවල් වලදී හම්බ වෙනවා ඔයාලට. මේ ඔයාලගේ සිලබස් එකේ තියෙන 5යි. ඒ 5 තමයි සීලෙන්ට රේටා. හරිද? ඇනලීඩා, මොලුස්කා, ආර්ත්‍රපෝඩා සහ එකයිනොඩොමේටා. සීලෙන්ට රේටාවන් නිඩාරියාවන් කියලා කියනවා. නිඩාරියා එහෙම නැත්නම් ඇනලීඩා, මොලුස්කා, ආර්ත්‍රපෝඩා, එකයිනොඩොමේටා. හරිද? ඔන්න ප්‍රධාන කාණ්ඩ ටික. හරි? නැවත අහගන්න සීලෙන්ට රේටා එහෙම නැත්නම් ඇනලීඩා ඒ කියන්නේ sorry සීලෙන්ට රේටාවන්ට නිඩාරියා කියලා කියනවා. ඇනලීඩා, මොලුස්කා, ආර්ත්‍රපෝඩා, එකයිනොඩොමේටා. එතකොට මෙන්න මේ කාණ්ඩ වලින් අපි ඉස්සෙල්ලම කතා කරමු පුතේ සීලෙන්ට රේටාවන් ගැන. දැන් මම කියන සීලෙන්ට රේටාවන් හැඳින්වීමට නිඩාරියා කියන වචනේ පාවිච්චි කරනවා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න පුතේ නිඩාරියා කියන වචනේ වැඩි විභාගයේදී භාවිතයට ගන්න එපා. එක අවුරුද්දක ඔය උත්තරේ එන්න ඕන. ඒ කියන්නේ සීලෙන්ට රේටා තමයි උත්තරේ. ඒකට දැන් අපි උගන්වන නිඩාරියා කියලා ඒ වචනේත් උගන්වනවානේ. නමුත් එක්තරා අවුරුද්දක නිඩාරියා කියලා ලියපු කට්ටියට ලකුණු හම්බුන්නේ නැහැ. ඒක හරි. දැන් අපි තර්ක කරාට ඒකට ලකුණු ලබා දුන්නේ නැහැ. සීලෙන්ට රේටා කියලා ලියපු අයට විතරයි මේ ඕලෙවල් විභාගෙ කොහොමද?
O level විභාගයක සීලෙන් රේටා කිව්ව අයට විතරයි ලකුණු හම්බුනේ. ඒ නිසා දැන් මේ පොතේ අච්චුපොත් වලත් තියෙනවා ඉස්සලම තියෙන්නේ සීලෙන් රේටා ඉස්සලා තියෙන නිදාරිය. දැන් අපි ඕක පැහැදිලි කරලා කිව්වා. නමුත් ඒ සමහර තර්ක පිළිගන්නවා. නමුත් සමහර තර්ක පිළිගන්නේ නැහැ. මෙන්න මේ නිසා මේ හොඳට මතක තියාගන්න විභාගෙත් අපි ලියනකොට නිදාරියා කියන වචනේ එච්චර පාවිච්චි කරන්න එපා. ඒ වචනේ දැනගෙන ඉන්න. හැබැයි මේ ඒක වැඩිපුර පාවිච්චි කරන්න එපා. සීලෙන් රේටා කියන වචනේ පාවිච්චි කරන්න. සීලෙන් රේටා. හරි සීලෙන් රේටා ගත්තට පස්සේ මේ සීලෙන් රේටාවන්ට අයත් වෙන්නේ හයිඩ්‍රා, මුහුදු මල, ජෙලිෆිෂ්, කොරල් බූබාවා මෙන්න මේ වගේ සතුන්. ඒකට මේ සතුන් ගත්තාම පුතේ දැන් බලන්න මේ සතුන් මම ඔයාලට පෙන්නන්නම් ඔයාලා දැකලා නැතුව ඇතිනේ. රූප සටහන් ටික ඔය ඉන්නේ ඒ සතුන්. ජෙලිෆිෂ්, මුහුදු මල, හයිඩ්‍රා. දැන් ওই සතුන්. හැබැයි ওই සතුන් ගත්තාම ওই සතුන්ට අපිට වගේ සංකීර්ණ දේහ නැහැ. හරිද? බහුශෛලික සතුන්. හැබැයි පද්ධති මට්ටමේ සංවිධානයක් නැහැ. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියක්, ශ්වසන පද්ධතියක්, බහිස්රාවි පද්ධතියක්, ප්‍රජනක පද්ධතියක්. එහෙම මේ කියන්නේ පද්ධති මට්ටමේ සංකීර්ණ ජීවි මේ දේහයක් නැහැ. දැන් මේ බලන්නකෝ දැන් මෙයාට අඩු ගානේ සංවේදී අපිට තියෙන සංවේදී ඉන්ද්‍රියවත් නැහැ. ඇස, නාසය, දිව, සම ඒ වගේ සංවේදී ඉන්ද්‍රියක් නැහැ. කියන්නේ මෙයාලා තමයි කියන්නේ සරලම ජීවි සංවිධානයක් තියෙන්නේ. පියන දැන් අපි සලකන්නේ මේ කට්ටිය තමයි ඉස්සෙල්ලම පෘථිවිය මත ඇති වෙච්ච මේ සතුන් කියලා සලකන්නේ. හරිද? පරිණාමයේදී මෙයාලා තමයි ඉස්සෙල්ලම සම්භව වුණා කියලා අපි සලකන්නේ. හරිද? ඒකට මෙයාලගේ ඔය වගේ ලක්ෂණ තමයි කියන්නේ ඔය බලමු අපි ලක්ෂණ ගැන කතා කරමු. මේ දැන් මුහුදු මල වගේ ගත්තට පස්සේ පුතේ මුහුදු මල වගේ මේ සතුන්ගේ මේ එයාලට ශාකයක ලක්ෂණ තමයි ඒ කියන්නේ ශාක කොහෙවත් සංචරණය කරන්න බෑ. හරිද? ඔත් ජීවිත තමයි ගත කරන්නේ. මේ එතකොට මේ ඔය කියන සංවේදී ඉන්ද්‍රිය මුකුත් නැහැ. නමුත් වැඩිපුර සත්වමය ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ නිසා ඒ කට්ටිය ශාක මේ සතර ආයදානේ වර්ග කරලා තියෙනවා. බලමු මෙන්න මේ එක් කියන්නේ මේ සීලෙන් රේටාවන්ගේ ලක්ෂණ ටික ඉස්සෙල්ලා මොනවද කියලා අපි කතා කරලා ඊට පස්සේ ඊළඟ සත්ව කාණ්ඩයට යන්න. හරි. ඒතර ඔය තියෙන නිඩාරියාවන් කියව නැත්නම් සීලෙන් රේටාවන්ගේ ලක්ෂණ ටික එකක් තමයි මෙයාලා හැමෝම ජලජ වාසීන්. හරිද? දැන් සතුන්ගෙන් මොන බලන්න ඉස්සෙල්ලා මුලින්ම හිටපු සත්තු ගොඩබිම ජීවත් වුන්නේ නැහැ. ඒ කට්ටිය ජලයේ තමයි ජීවත් වුනේ. හරිද? වැඩි පිරිසක් කරදිය වාසීන් වෙනවා. සුළු පිරිසක් තමයි මිරිදිය වාසීන් වෙන්නේ. ඒතර මෙයාලගේ දේහේ සෛල ස්තර දෙකයි තියෙන්නේ පුතේ. සෛල ස්තර දෙකක් තියෙන නිසා අපි මෙයාලා හඳුන්වන්නේ ද්විප්‍රස්තරිකයන් විදිහට. හොඳට මතක තියාගන්න සෛල ස්තර දෙකයි තියෙන්නේ. සෛල ස්තර දෙකක් තියෙන නිසා එයාලා අපි හඳුන්වන්නේ ද්විප්‍රස්තරිකයන් විදිහට. ওই ලක්ෂණ අනිවාර්යෙන් මතකයේ තියෙන්න ඕනේ. කියන්නේ ගොඩක් වෙලාවට ඔය බහුවර්ණ ප්‍රශ්නවලදී එහෙම නැත්නම් විභවගත රචනා ප්‍රශ්නවලදී රචනා ප්‍රශ්න වලට එන්නත් පුළුවන් මේ ඔය ලක්ෂණ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. හරි? ඒකට එක ලක්ෂණයක් තමයි සියල්ල අනුව ජලජ වාසී. ඒතර මෙයාලා වැඩි පිරිසක් කරදී ජීවත් වෙනවා, සුළු පිරිසක් තමයි මිරිදියේ ජීවත් වෙන්නේ. මෙයාලගේ දේහයේ තියෙන සෛල ස්තර දෙකයි. ඒ සෛල ස්තර දෙකක් තියෙන නිසා අපි එයාලා හඳුන්වන්නේ ද්විප්‍රස්තරිකයන් විදියට. ඊළඟට දේහය තුල සීලෝමාන්ත්‍රය මම කියන්නේ ආහාර මාර්ගයක් කියන්නේ මේ ආහාර ජීර්ණ පද්ධතියක් නැහැ. හරිද? ආහාර ලබා ගැනීම සඳහා කුහරයක් තියෙන්නේ. අනේ කුහරය අපි හඳුන්වනවා සීලෝමාන්ත්‍රය විදියට. හරිද? මේකේ මේ ආහාර ලබා ගැනීම කරන්නේ එකම විවරයකින්. ඒ වගේ මේ ලබා ගන්න ආහාර ජීර්ණයෙන් පස්සේ බැහැර කරන්නේ ඒ විවරෙම තමයි. වෙනම මුඛයක් උදයක් එහෙම නැහැ. හරි ආහාර කුහරයක් තමයි තියෙන. ඒක තමයි සීලෝමාන්ත්‍රය විදිහට හඳුන්වන්නේ. ඒ වගේම පුතේ මෙයාලගේ ආකාර දෙකක් තියෙනවා බහුභාවා සහ මෙඩියුස ආකාර විදිහට. මේ බහුභාවා ආකාර වලට මේ සංචරණය කරන්න බෑ. මෙඩියුස ආකාර වලට සංචරණය කරන්න පුළුවන්. මේ බහුභාවා ආකාර ඔත් ජීවිත තමයි කියන්නේ එකම ස්ථානයේ තමයි ජීවත් වෙන්නේ. මොහක් හරි උපස්තරයක් මත සම්බන්ධ වෙලා ඒ ස්ථානයේ ජීවත් වෙනවා. ඊළඟට දේහයේ අරිය සම්මිතියක් තියෙනවා.
සම්මිතිය ගත්තට පස්සේ සම්මිතිය ගැන ඔයාලා ගණන් වලදී ඉගෙන ගන්න තියෙනවා. සමමිතිය කියලා කියන්නේ පුතේ යම් තලයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදීමේ හැකියාවනේ. දැන් මේ නිදා සීලෙන්ට් රේටාවන් ගත්තට පස්සේ මෙයාලට සුවිශේෂී ඉන්ද්‍රිය නැහැ. ඒ නිසා මේ කට්ටිය මේ තල කීපයක් ඔස්සේ සමාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. දැන් මම උදාහරණයක් ගන්නම් ගණිතේ මම මේක කරෙන්න. ඔයාලා දන්නවනේ ත්‍රිකෝණ වල තියෙනවා සමපාද ත්‍රිකෝණ තියෙනවා. සමද්විපාද ත්‍රිකෝණ තියෙනවනේ. සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද දෙකක් සමානයිනේ. හරිද? මෙන්න මේ විදිහට සමද්විපාද ත්‍රිකෝණයක් ගත්තාම පුතේ සමද්විපාද ත්‍රිකෝණයක් අපිට හරිද? ඒතර මේකේ පාද දෙකක් සමානයි. මේ සමද්විපාද ත්‍රිකෝණයක් අපිට බෙදන්න පුළුවන් වෙන්නේ සමාන කොටස් දෙකකට එක තලයක් ඔස්සේ විතරයි. හරිද? මෙන්න මේ විදිහට එක තලයක් ඔස්සේ විතරක් සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් නම් අපි ඒව හඳුන්වන්නේ ද්විපාර්ශ්ව සම්මිතියක් කියලා. හරිද? ද්විපාර්ශ්ව සම්මිතියක්. සමාන කොටස් දෙකක් ඒ කියන්නේ එක් තලයක් ඔස්සේ විතරක් සමාන කොටස් වලට බෙදන්න පුළුවන් නම් ඒක අපි හඳුන්වන්නේ ද්විපාර්ශ්ව සම්මිතියක්. හැබැයි වෘත්තයක් ගමු. වෘත්තයක් ගත්තාම ඔයාලා දන්නවා වෘත්තයක් තල කීපයක් ඔස්සේ සමාන කොටස් වලට බෙදන්න පුළුවන්. හරිද? කේන්ද්‍රය හරහා යන තල කීපයක් ඔස්සේ අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. තල කීපයක් ඔස්සේ සමාන කොටස් වලට බෙදන්න පුළුවන්. අන්න ඒ වගේ මේ තල කීපයක් ඔස්සේ සමාන කොටස් වලට බෙදන්න පුළුවන් නම් අපි ඒක හඳුන්වන්නේ අරීය සම්මිතිය විදියට. හරිනේ? ද්විපාර්ශ්ව සම්මිතිය කියලා කියන්නේ එක් තලයක් ඔස්සේ විතරක් සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හැබැයි තල කීපයක් ඔස්සේ සමාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා අරීය සම්මිතිය කියලා. ඒ අනුව පුතේ මෙන්න මේ නිදාරියාවන්ට එහෙම නැත්නම් සීලෙන්ට් රේටාවන්ට තියෙන්නේ අරීය සම්මිතියක්. ඒ කියන්නේ තල කීපයක් ඔස්සේ දේහය සමාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න සීලෙන්ට් රේටාවන්ට අරීය සම්මිතියක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙයාලා සියල්ලම විලෝපීන්. මෙයාලට දැන් දන්නවා දැන් ඔයාලා ඔය මුහුදු මල හයිඩ්‍රා කොරල් බුහුබාවා වගේ කට්ටියට මේ ජලයේ ජීවත් වෙන අනුසතුන් වගේ පීනලා ගිහිල්ලා නැත්තම් මොනවා හරි වේගෙන් ගිහිල්ලා ගොදුරක් අල්ල ගන්න බෑ. හරිද? මේ නිසා මෙයාලා කරන්නේ මෙයාලා ළඟට ආවට පස්සේ කියන්නේ ජීවීන් ඒවට පහර දෙනවා. කියන්නේ පහර දෙනවා කියලා කියන්නේ මෙයාලගේ තියෙන පුතේ විෂ කෝෂ. අන්නේ විෂ කෝෂ වලට අපි කියන්නේ දංශක කෝෂ කියලා. හරිද? අන්නේ දංශක කෝෂ වල තියෙන විෂ. හරිද? ඒ විෂ මේ මගින් ඒ ගොදුරු අඩපණ කරනවා. හරිද? ගොදුරු අඩපණ කරලා ඒ ගොදුර කියන්නේ ඒක මේ ඒ මගින් ආහාර ලබා ගන්න. හරිද? ඒතකොට මෙයාලට මේ නිසා අපි හඳුන්වන්නේ විලෝපීන් විදියට මෙයාලා කුඩා සතුන්ට මේ ඒ දංශක කෝෂ තියෙන විෂ ඇතුල් කරලා ඒක අඩපණ කරලා ආහාරයට ගන්න. ඒ වගේම මේ අංකුර සෑදීමකින් කියන අලිංගික ප්‍රජනනය තමයි ගොඩක් දකින්න ලැබෙන්නේ. ඔය හයිඩ්‍රා වගේ කට්ටියගේ ඒ තිර කොටස් දෙහි දින කොටස් මගින් නව සතුන් බිහි වෙනවා. හරිද? හයිඩ්‍රා මුහුදුමල වගේ කට්ටියගේ අතම අයගේ ලිංගික ප්‍රජනනය දකින්නත් පුළුවන්. හරි ඒ වගේම ඔයාලා දන්නවා මේ මුහුදේ සාගරයේ තියෙන විශිෂ්ට ඒ කියන්නේ අලංකාර නිර්මාණයක් තමයි කොරල් පාර කියලා කියන්නේ. ඔන්න ඔය කොරල් පාර කියන මේ නිර්මාණය මේ ඇති වෙන්නේ කොරල් බුහුබාවා කියන ජීවි කාණ්ඩය මගින්. හරි ඒතර පුතේ අපි නිදාරියාවන්ගේ ලක්ෂණ ගැන කතා කරා. කියන්නේ සත්ව රාජධානියේ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරා අපෘෂ්ඨ වංශී සහ පෘෂ්ඨ වංශී විදියට. අපෘෂ්ඨ වංශී නැවත කාණ්ඩ කීපකට වෙන් කරා සීලෙන්ඩ්‍රේටා, ඇල්ලීඩා, මොලුස්කා, ආත්‍රපෝඩා සහ එකයිනොඩමේටාවන් විදියට. ඒ කාණ්ඩ වලින් පළවෙනි කාණ්ඩය වන සීලෙන්ඩ්‍රේටාවන් ගැන එයාලගේ ලක්ෂණ ගැන අපි කතා කරා. හරි එහෙනම් අපි අදට මෙතනින් පන්තිය මේ අවසන් කරනවා. ඔයාලට මේ අද දවසේ කතා කරපු දේවල් ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්.